now, live at 12. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම වින්ද්‍යා මාරඹගේ අදත් මුලින්ම දකිමු ප්‍රධාන පුවත් සිරස්තල. අලුත් අවුරුදු උදාවට තවත් හෝරා කිහිපයයි. අවුරුද්ද පිළිගැනීමට රටම සූදානම්. අවුරුදු සමය වෙනුවෙන් අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 දීමනාව ලබා දීම අදත්. අලුත් අවුරුදු සමයේ රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්. ඉස්ලාම් බැතිමතුන්ගේ රාමලාන් උපවාස සමය හෙටින් නැරඹෙයි. අධිවේගී මගේ වැරදි ගමන් ගිය තරුණින් සිව් දෙනාත් පොලිස් අත්අඩංගුවට රියදුරා රිමාන්ඩ්. සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව සැමරීමට මේ වන විට මුළු රටම පෙළ ගැසෙමින් සිටින බව. ඒ වෙනුවෙන් වූ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද දීපව්‍යාප්තව ක්‍රියාත්මකයි. සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් 24 පැයකටත් අඩු කාල සීමාවක්. COVID-19 වසංගත ව්‍යාප්තිය හමුවේ පසුගිය වරද සුපුරුදු ලෙස උත්සවශ්‍රීයෙන් අවුරුදු උදාව සමරන්නට ජනතාවට ඉඩහසර හිමි වූයේ නැහැ. කෙසේ වෙතත් පසුගිය දින ගණනාවක් තිස්සේම මෙවර අලුත් අවුරුද්ද සැමරීම සඳහා ජනතාව ඉතා උනන්දුවකින් යුතුව කටයුතු කරන ආකාරයක් දක්නට ලැබුණා. ඒ අනුව රෙදිපිළ ඇතුළු බඩු බාහිර ආදී මිලදීගත් බොහොමයක් දෙනා දැනටමත් සිය ගම්බිම් බලා පිටත්ව ගොස් අවසන්. පසුගිය දිනවලදී කොළඹ නගරයේදී තා ජනාකීර්ණ ස්වභාවයක් ගත්තත් දැන් එම තත්ත්වය පහව ගොස් ඇත්තේ ඒ හේතුවෙන්. මේ අතර උදාවන අලුත් අවුරුද්ද වෙනුවෙන් පොලිස් නිලධාරීන් 9000ක් ආරක්ෂක රාජකාරියෙහි අනියුක්ත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. කටුනායක සිට මත්තල දක්වාම අධිවේගී මාර්ගයේ ආශ්‍රිත ප්‍රදේශවල ආවේශන රාජකාරී සහ අනිකුත් රාජකාරී නිරන්තරයෙන් රථවාහන නිලධාරීන් විසින් අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ටාශයට අනුයුක්තව සිදු කරනු ලබනවා. කිසිම අවස්ථාවක පැයට කිලෝමීටර් 100ක වේගයේ ඉක්මවන්නට එපා. පසුගිය සෙනසුරාදා සිදු වූ ආකාරයට සිග්සැග් ක්‍රමයට ගමන් කිරීම, ශරීර කොටස් පිටතට දැමීමෙන් අනතුරුව ගමන් කිරීම මෙවැනි ක්‍රියාවලින් වළකින්න ලංකාවේ අනිකුත් මාර්ගවල මේ වන විට 9000කට ආසන්න සංඛ්‍යාවක් මුර 3කට පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා රථවාහන රාජකාරී පරීක්ෂා කිරීමට. ඒ වගේම පොලිස්පතිතුමාගේ විශේෂ නියෝගයක් පරිදි හෙට දිනේදී දවස පුරාම විශේෂ මෙහෙයුමක් තවත් නිලධාරීන් වැඩිපුර යොදවා ක්‍රියාත්මක කරනවා. මාර්ගයේ ගමන් කරන සෑම වාහනයක්ම පාහේ අධික වේගය, බීමත්කම, අපරීක්ෂාකාරී ධාවනය, නොසැලකිලිමත් ධාවනය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ මෙහෙයුම අවුරුදු කටයුතු අවසන් වනතුරු ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. යම් ආකාරයකින් මත්පැන් හෝ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් යම් පුද්ගලයෙක් ඒවා පානය කර ලබාගෙන ඇති බවට අනාවරණය වුවොත් ඔවුන්ට පොලිසිය මගින් නැප ලබා දීමක් සිදු කරන්නේ නැහැ. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරනු ලබනවා. මේ අතර අලුත් අවුරුදු සමයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි ආරක්ෂාව තර කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාද උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ශනික විහිදුම් යතුරුපැදි කණ්ඩායම් මුර සංචාරවල නිරත වනු ඇති. සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රටේ ජනතාව රෙදිපිලි ලබා ගැනීම සඳහා විශාල වශයෙන් මේ කඩසාප්පු වලට යනවා. ඉතින් මීට සති දෙකකට පමණ ප්‍රථම විශේෂයෙන්ම මේ කඩසාප්පු හිමියන් එම වෙළඳාම් කළ යුතු ආකාරය, කඩවලට බඩු ගන්න යන අය හැසිරෙන ඕන ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් ලබා දුන්නා. මම හිතන්නේ උපදෙස්ම අවශ්‍යතාවයක් නැහැ. බුද්ධිමත් ජනතාව දන්නවා කෙසේද සිටිය යුත්තේ කියන එක. COVID-19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 95394ක් දක්වා ඉහළ ගියා. ඒ ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතින් 263 දෙනාත් සමගයි. COVID-19 වෛරසය ආසාදනය වූ බවට ඊයේ හඳුනාගත් රෝගීන් 263 දෙනාගෙන් ආසාදිතින් 67 දෙනෙකුම හඳුනාගත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 27 දෙනෙකුත්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 22 දෙනෙකුත්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 20 දෙනෙකුත් ඊයේ හඳුනාගෙන තිබුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 95394ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් ආසාදිතින් 91775 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට ප්‍රතිකාර ලබන්නේ ආසාදිතින් 3021 දෙනෙකු පමණයි. පසුගිය දින කිහිපය තුළ මෙරටින් ආසාදිතින් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන නමුත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ අලුත් අවුරුදු උදාව සැමරීම වෙනුවෙන් ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකමින් නගරවලට පැමිණීම හරහා එම තත්ත්වය ඉදිරියේදී වෙනස් විය හැකි බවයි. එමෙන්ම සෞඛ්‍ය උපදෙස් නොතකමින් ක්‍රියා කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද පොලිසිය සඳහන් කළා.
අද දිනේ සිට ඔබ කරන සියලු කටයුතු වලදී සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කරන්න. මුහුණු ආවරණයේ කිසිම අවස්ථාවක ඉවත් කරන්නට එපා. පොදු ස්ථානවලදී කණ්ඩායම් හැටියට කරන ක්‍රියාකාරකම් වලින් වළකින්න. ඒ වගේම නිරන්තරයෙන් කොවිඩ් රෝගය වළක්වා ගැනීමට ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න. කොවිඩ් එක්ක කොවිඩ් වළක්වාගෙන අවුරුද්ද සමරන්න කටයුතු කරන්න. ඒ වගේම කිසිම අවුරුදු ක්‍රියාකාරකමක් උත්සවයක් සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව පොලිසිය අවසරයකින් තොරව පැවැත්වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙම අවසර ලබා නොගෙන පවත්වනවා නම් එයාට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමට සිදු වෙනවා. මේ අතර විදේශයන්හි සේවය කරමින් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ටද මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනය සඳහා නොමිලේ හෝටල් පහසුකම් ලබා දීමට කම්කරු අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. අද කුවේට්හි සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකිකින් පිරිසක් මෙරටට පැමිණි අතර ඔවුන්ද නිරෝධායනය සඳහා හෝටල් වෙත යොමු කළ බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළා. දැනට අපි හෝටල් කාමර 600ක් පමණ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන තියෙනවා. මේ සියලු දෙනාම කිසිම ගෙවීමකින් තොරව ඔවුන්ගේ ගෙවීම් සියල්ලම ගෙවන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින්. දැනට විදේශයන්හි හිර වෙලා ඉන්න මේ සියලු දෙනාම ලංකාවට ගෙනීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් එහි වියදම කරන බව ප්‍රකාශ කරන්න කැමැතියි. අධිවේගී මාර්ගයේ අපරීක්ෂාකාරී ලෙස ධාවනය වූ මෝටර රථයේ සිටි තරුණයන් සිව් දෙනා පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර පොලිසිය විසින් ඊයේ දිනේදී අත්අඩංගුවටගත් එම මෝටර රථයේ රියදුරා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. පසුගිය දසවනදා අධිවේගී මාර්ගයේ දහවනය වූ මෙම මෝටර රථය හා අනතුරුදායක ලෙස එහි ගමන් කළ තරුණයන් පිළිබඳ පොලිස් විමර්ශනය ආරම්භ වූයේ එහි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වීමෙන් අනතුරුවයි. මෙම පිරිස කුලී පදනම මත ලබාගත් මෝටර රථයකින් මහනුවරට යාම සඳහා ගාල්ලේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ කඩවත බලා ගමන් කරමින් සිටියදී මෙලෙස හැසිරී තිබෙනවා. ඒ අනුව පොලිසිය සිදු කළ දැනුම් දීම් මත එහි ලියාපදිංචි හිමිකරු වත්මන් හිමිකරුගේ පුත්‍රයා මෙන්ම වාහනයේ රියදුරුද ඊයේ කොළඹ පොලිස් නාගරික රථවාහන කොට්ටාශය වෙත පැමිණියා. පොලිස් නාගරික රථවාහන කොට්ටාශයේ සිට වාහනයේ වත්මන් හිමිකරුගේ පුත්‍රයා සහ රියදුරා ගැලනිගම පිහිටි අධිවේගී මාර්ග රථවාහන කොට්ටාශය වෙත රැගෙන යනු ලැබුවා. එහිදී ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවටගත් මෝටර රථ රියදුරා ඊයේ රාත්‍රියේම පානදුර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවටයි ඉදිරිපත් කෙරුණේ. ඔහු ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පානදුර වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මේ අතර අදාළ මෝටර රථයේ ගමන් කළ තරුණයින් සිව් දෙනාද අද පෙරවරුවේ ගැලනිගම පිහිටි අධිවේගී මාර්ග රථවාහන කොට්ටාශය වෙත බහර වී තිබෙනවා. මේ වන විටත් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ස්වර්ණවාහිනීද ඔබ වෙනුවෙන් නවමු අත්දැකීමක් තිලන කරන්නට සූදානමින් සිටිනවා. ඒ අනුරාධපුර අභිමාන්සල පරිශ්‍රයේ සිටයි. ඒ සූදානම පිළිබඳව දැන ගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා චන්දන පුස්සවෙල. අයබෝන් චන්දන. ඔව් ආයුබෝවන් වින්දා ඔබ සඳහන් කර ආකාරයට ස්වර්ණවාහිනිය අභිමානවත් අයුරින් මෙවර ස්වර්ණ වර්ණ අවුරුදු උත්සවය පවත්වන්නේ අනුරාධපුර අභිමාන්සල පරිශ්‍රයේදී. ඔබ ආදරය කරන කලා ශිල්පීන් ශිල්පිනියන් රැසක් මෙම ස්වර්ණ වර්ණ අවුරුද්දට සහභාගී වෙනවා. ඉතින් ආදරණීය කලා ශිල්පීන් ශිල්පිනියන් මේ වන විටත් මේ අනුරාධපුර අභිමාන්සල පරිශ්‍රයට පැමිණ හමාරයි. ඉතින් වින්දා සඳහන් කරන්න ඕන මේ වීරෝදාර රණවිරුවන් එක්ක තමයි අපි මේ ස්වර්ණ වර්ණ අවුරුදු සමරන්නේ. රණශ්‍රීදයට පත්වුණු මගේ රටේ වීරෝදාර රණවිරුවන් එක හෙට උදෑසන සිට මේ අනුරාධපුර අභිමාන්සල පරිශ්‍රයේදී පැවැත්වෙන ස්වර්ණ වර්ණ අවුරුදු උත්සවය සජීවී ලෙසින් විසිරුවා හරින්නට මේ වන විට සියල්ල සූදානම් කර හමාරයි. ඔබට පෙනෙනවා ඇති මේ වීරෝදාර රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් ස්වර්ණවාහිනිය සමග සිදු කරන මේ ස්වර්ණ වර්ණ අවුරුද්දෙහි පෙර පුහුණුවීම් කටයුතු වල නිරත වන ආකාරය. ඉතින් ආදරණීය කලා ශිල්පීන් ශිල්පිනියන් ඔබ ආදරය කරන කලා ශිල්පීන් ශිල්පිනියන් සහභාගී වෙන ඒ වගේම තමයි හෙළ සිරිතට විරිතට මුල් තැනක් දෙමින් සංස්කෘතියට මුල් තැනක් දෙමින් ඒ වගේම තමයි සඳහන් කරන්න ඕන මේ කොවිඩ් ව්‍යසනයත් එක්ක නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් තමයි මේ ස්වර්ණ වර්ණ අවුරුදු උත්සවය අනුරාධපුර අභිමාන්සල පරිශ්‍රයේදී පැවැත්වෙන. ඒ වගේ තමයි මේ සජීවී ලෙසින් ස්වර්ණ වර්ණ අවුරුද්ද ඔබට විසිරුවා හැරීමේදී අපි සියලුම මේ චාරිත්‍ර වාරිත්‍රාත් අනුරාධපුර අභිමාන්සල පරිශ්‍රයේදී තමයි සිදු කරන්නේ. ඉතින් ස්වර්ණවාහිනී ප්‍රේක්ෂකයනි ඔබට නවුම් අත්දැකීමක් එක් කරමින් ස්වර්ණවාහිනී ස්වර්ණ වර්ණ අවුරුද්ද
හෙට උදෑසන සිට අනුරාධපුර අභිමන්සල පරිශ්‍රයේදී පැවැත්වෙනවා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන්ගේ ආශිර්වාද මැද තමයි මේ රණශ්‍රිතයට පත්වුණු වීරෝදාර රණවිරුවන් සමග අප ඔබ ආදරය කරන කලා ශිල්පීන් ශිල්පිනියන්ගේ සහභාගීත්වයෙන් මෙවර ස්වර්ණ වර්ණ අවුරුදු උත්සවය පැවැත්වෙන. ඉතින් රැඳී සිටින ස්වර්ණ වාහිනිය සමගින් බොහොම ස්තුතියි වින්ද්‍යා අවස්ථාව ලබා දුන්නට. ඔබටත් ස්තුතියි චන්දන තොරතුරු ගැනීම සම්බන්ධයෙන්. පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරන ලද කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පරාජයට පත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා. පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව නම් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. මේ පනත් කෙටුම්පතට අනුව මෙම වරාය නගරය පාලනය වන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන 5 දෙනෙකුට නොඅඩු 7 දෙනෙකුට නොවැඩි කොමිෂන් සභාවක් විසින්. ඒතොර ජනතාවගේ නියෝජන තෝරාපත් කර ගැනීමේ බලය එම නගර සීමාවට නැහැ. එම තෝරාපත් කරගනු ලබන කොමිෂන් සභාව හා එම කොමිෂන් සභාවට යට සියලු නිලධාරීන් ජනාධිපතිවරයාට සමාන ලෙස ජනාධිපතිවරයාට කිට්ටු අධිකරණ මුක්තියක් ලැබෙනවා. බදු පැනවීමේ බලය තිබෙන පාර්ලිමේන්තුව. යම් බදු වල සහන ලබා දීමේ බලය තිබෙන පාර්ලිමේන්තුව. හැබැයි මෙම කලාපයට බදු පැනවීමේ බලයක් තිබෙනවා. බදු සංශෝධනය කිරීමේ බලයක් තිබෙනවා. බදු නිදහස් කිරීමේ බලයක් තිබෙනවා. මූල්‍ය බලතල විශාල ප්‍රමාණයක් මෙම කලාපයට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි. රජයේ සෑම අරමුදලක්ම රජයේ විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක් කළ යුතුයි. මේ විගණනය කරනු ලබන්නේ පෞද්ගලික සමාගමක්. ඒ නිසා මේ අපේ රටේ ආර්ථිකය ඉතිරි වී තිබෙන කොඳුණු ආරටියත් මුළුමනින්ම බලවත් රාජ්‍ය පවරා දීම සඳහා දරන ලද ප්‍රයත්නයක්. එනිසා මේ පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කළ යුතුයි. පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ජනතා සහයද ආරක්ෂක අංශවලට අවශ්‍ය බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. අවිස්සාවේල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. අපි දන්නවා අද IS කියන මතවාදයේ තියෙනවා, ඉස්ලාමික් ස්ටේට් කියන්නේ ඉස්ලාම් රාජ්‍ය, අද වහාබ්වාදය කියලා එකක් තියෙනවා, අද සල්ෆිවාදය කියලා එකක් තියෙනවා. ඉතින් මේ සියලුම වාද වලින් බෙන්නන්නේ තමාගේ මතවාදය හරිය. උන් කියන්නේ අල්වරා වල්බරා, ඒ කියන්නේ මුස්ලිම් ආගම පමණක් තිබිය යුතුයි, අනික් ආගම් සියල්ලම විනාශ කළ යුතුයි කියන එක තමයි. ඒ වගේ ලොකු තර්ජනයක් තමයි මේ අවස්ථාවේ තියෙන්නේ. මේ මතවාදයේ එල්බිලා තමයි මීට වසර දෙකකට ඉස්සෙල්ලා පාස්කු ඉදිරා ප්‍රහාරය කළා 300 ගානක් මරලා 500 ගානකට තුවාල සිද්ධ කළේ. ඒ මතවාදය කියන එක සංවිධානයක් නෙමෙයි නිසා මේ මතවාදයේ තියෙන මිනිස්සු කවුද කියන එක අපි හඳුන ගන්න ඕනේ. ඒක නීතිය දැහන්ට හසු කරගන්නට බුද්ධි අංශයට, පොලිසියට, හමුදාවට පමණක් බෑ. ඒකට මහ ජනතාවගේ සහයෝගය අවශ්‍යයි. ඒක නිසා පළමුව වුන් හොදකලා වෙනවා, ඊට පස්සේ වුන් අන්තවාදී වෙනවා, ඊට පස්සේ තමයි වුන් ත්‍රස්තවාදයට යොමු වෙන්නේ. හොදකලා වෙන පවුල් තියෙනවා නම්, හොදකලා වෙන පුද්ගලයෝ ඉන්නවා නම් ඔවුන් පිළිබඳව කරුණා කරලා හමුදාවලට දන්වන්න. එතකොට අපිට පුළුවන් වෙනවා මේ වගේ ප්‍රහාර මතුවට වෙනවා නම් ඒවා වළක්වන්න. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල රන්වල ප්‍රදේශයේදී අද අලුයම සිදු රියනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ලංගම බස් රථයක් සහ කුඩා ලොරියක් එකිනෙක ගැටීමෙන් සිදු අනතුරින් මරණයට පත් ඇත්තේ කුඩා ලොරි රථය පැදවූ රියදුරයි. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල රන්වල ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වුණේ අද අලුයම් කාලේ. මහනුවර සිට තංගල්ල බලා දහවන වූ ලංගම බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කුඩා ලොරි රථයක එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. ලංගම බස් රථ රියදුරා අනතුර වළක්වා ගැනීම සඳහා බස් රථයේ මාර්ගය පසකට කර දැඩි උත්සාහයක් දරා තිබුණද වේගෙන් පැමිණි කුඩා ලොරි රථය එහි ගැටී ඇති බවයි පැවසෙන්නේ. අනතුරින් ලොරි රථයේ රියදුරා මරණයට පත් ඇති අතර බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් මේ වන විට ප්‍රතිකාර ලබන්නේ කෑගල්ල රෝහලේ. කුඩා ලොරි රථයේ රියදුරාට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැක කරන කෑගල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා. මේ අතර හැටන් නගරයේ පෞද්ගලික බස් රථයකට යුවලක් යටවීමෙන් සිදු අනතුරකදී තරුණයෙකු ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඊයේ වාර්තා වුණා. හැටන් වික්ටන් සිට හැටන් බස් නැවතුම්පල දක්වා අධික වේගයෙන් දහවන වූ පෞද්ගලික බස් රථයක් පාගමනින් යමින් සිටි යුවල අනතුරට පත් කර තිබෙනවා. අනතුරින් තරුණයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් ඇති අතර මෙසේ මරණයට පත් ඇත්තේ නවුඩ්වත්ත 15 කොටසේ පදිංචිව සිටි 32 හැවිරිදි විවාහකයෙක්. අනතුරින් තුවාල ලබා දික්කොයි රෝහලට ඇතුළත් කර සිටින තරුණියගේ තත්ත්වය බරපතල බවයි රෝහලාරංචි මාර්ග සඳහන් කරන්නේ. බස් රථයේ රියදුරා අත්අඩංගුවටගත් හැටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් වෙතටයි අවධානය.
අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් අවුරුදු 9 උදෙසා රජය විසින් ලබා දීමට තීරණය කළ රුපියල් 5000 දීමනාව ලබා දීමේ කටයුතු අදත් දිවයින පුරා සිදු කෙරුණා. ඒ අනුව අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 30කට මෙම දීමනාව ලබා දීමට නියමිතයි. පවතින තත්ත්වය හමුවේ අඩු ආදායම් ලාභීන්ට සහනයක් ලබා දීමේ අරමුණින් රජය විසින් රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට තීරණය කළ අතර එම මුදල් බෙදා දීමේ කටයුතු ඊයේ ආරම්භ වුණා. ඒ අනුව සමෘද්ධිලාභීන්, අඩු ආදායම් ලාභීන්, වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගී දීමනාලාභීන්, සේවස්පූර්ණ වැඩිහිටි දීමනාලාභීන් සහ අභියාචනා ඉදිරිපත් කර සුදුසුකම් ලැබූ පවුල් වෙනුවෙන් එම රුපියල් 5000 දීමනාව හිමි වනවා. ඊයේ උදෑසන මෙම 5000 දීමනාව ලබා දීමේ කටයුතු ආරම්භ වූ අතර ස්ථාන කිහිපයකින් යම් ගැටලුකාරී තත්ත්වයන්ද වාර්තා වුණා. මේ පිළිබඳව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ මෙවන් අදහසක්. ඔහුගේ දවස් කීපය රජය යම් ආකාරයක නිමාඩු දින විදියටයි අපි කටයුතු කළේ. ඒතකොට මේ හේතුන් මත මේ මුදල් යම් ආකාරයක සමහර ප්‍රදේශවලට යන අවස්ථාවේදී ප්‍රශ්නය එහෙම නැත්නම් මුදල් ලබා ගන්න ගත වෙච්ච කාලය පිළිබඳව අපිට යම් ස්ථාන වලින් වාර්තා වුණා. උපදෙස් ලබා දීලා තියෙන්නේ අපේ නිලධාරීන්ම ගිහිල්ලා මේ ග්‍රාම නිලධාරී වසමටම ගිහිල්ලා මේ ප්‍රතිලාභ ලබා දෙන්න. ගාල්ල දිස්ත්‍රික්කය තුළ ඊයේ මෙන්ම අදත් උදෑසනම රුපියල් 5000 දීමනාව බෙදා දීම මෙලෙස ආරම්භ වුණා. ගම්පා දිස්ත්‍රික්කයේ ජනතාවටත් 5000 දීමනාව ලබා ගැනීමේ අවස්ථාව අදත් උදා වුණා. මේ වෙලේ ඇත්තටම මිනිස්සුන් ආර්ථිකයෙන් ගොඩාක් පල්ලෙහාටලා දෙන්නේ අපේ අතිගරු ජනාධිපතිතුමා කරපු ඒ රුපියල් 5000 වැඩසටහන ගැන සතුටුයි අපිට. මේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව උත්සව සමය වෙනුවෙන් 5000 දීමනාව ලබාගත් ආකාරයයි. කළුතර දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් අදත් 5000 දීමනාව ලබා ගැනීම සඳහා පැමිණ සිටියා. අනුරාධපුර ජනතාවත් තමන් රජය විසින් පිරිනමන රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට මෙලෙස එක් වුණා. ගොඩක් සතුටුයි මේ වෙලාවේ මොකද අවුරුදු වෙලාවේ ළමයින්ට දෙයක් අරන් දෙන්න උනත් බඩු ගන්න උනත් ගොඩක් සහාය වෙනවා ඒක. නැති බැරි වෙලාවේ අපට පිහිට වෙච්ච එක ලොකු දෙයක්. මේ මුදල අරගෙන තමයි ඉතින් දරුවන්ට හැමදේම අරන් දෙන්නේ. ඒ හින්දා ඉතින් ජනාධිපතිතුමනි ඔබතුමාට ඉතාමත් ස්තුතියි. ලක්ෂ 30කට වැඩි පිරිසක් මේ මොහොත වෙනකොට අපි ළඟට ඇවිල්ලා තිබෙන සංඛ්‍යාලයකන වල සිටිනවා. අභියාචනා සංඛ්‍යාවක් අපි බලාපොරොත්තු වෙන සිටිනවා. මොකද සහනාධාර ලැබිය යුතු. එහෙම නැත්නම් ඒ හිමිකම් සම්බන්ධයෙන් ඉල්ලීම් කරපු පිරිසක් අපි සතුව සිටිනවා. ඒ පිරිසත් තෝරා බේරාගෙන උන්ටත් ඒ හිමිකම් ලබා දීමටත් රජය අවශ්‍ය මුදල් වෙන් කරලා තිබෙනවා අපි වෙනුවෙන්. සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවට තව ඇත්තේ හෝරා කිහිපයක් පමණයි. මුළු රටම එක්ව සමරන මෙම මහා සංස්කෘතික මංගල්‍ය සැමරීම සඳහා ලෝකවාසී සියල්ලන්ම මේ වන විටත් සූදානමින් සිටිනවා. අලුත් අවුරුදු නැකත් සීට්ටුව. සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමග සිංහල අලුත් අවුරුද්ද උදා වනවා. මෙවර සිංහල අලුත් අවුරුදු උදාව සිදුවන්නේ අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග 2:33ටයි. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන කාලය අතරතුර යෙදෙන සංක්‍රාන්ති කාලය පුණ්‍ය කාලය හෙවත් නොනගත කාලයයි. මෙවර අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලයේ යෙදී ඇත්තේ අප්‍රේල් මාස 13 වැනි අඟහරුවාදා. එනම් අද අපරභාග 8:09 සිට පසුදින එනම් 14 වැනි බදාදා පූර්ව භාග 8:57 දක්වායි. පුණ්‍ය කාලය තුල සියලු වැඩ කටයුතු අතහැර දමා ආගමික කටයුතු වල යෙදීම අනාදිමත් කාලයක සිට පැවත එන චාරිත්‍රයයි. මෙවර සිංහල අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකතේදී ඇත්තේ අප්‍රේල් මාස 14 වැනි බදාදා පූර්ව භාග 6:17ටයි. ලා කොළ පැහැති වස්ත්‍රාභරණෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප්පැඳ ගිනිමොලවා එලකිරි මිශ්‍ර කිරිබද්ද මුංගට මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම සුබ බවයි නැකත් සීට්ටුවේ සඳහන් වන්නේ. මෙවර සිංහල අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවයේ යෙදී තිබෙන්නේ අප්‍රේල් මාස 14 වෙනි බදාදා පූර්ව භාග 7:41ටයි. ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභවයේ සුබ බවයි සිංහල අවුරුදු නැකත් සීට්ටුවේ සඳහන් වන්නේ. අපේ අලුත් අවුරුදු සිරිත් විරිත් අනාදිමත් කාලයක සිට විවිධ මුහුණුවරින් අද දක්වාම නොකඩවාම පැවතගෙන එන දේවල්. ඒවා තුළ තියෙන සාර ධර්ම එදා වගේම අදත් ඊටාම වැදගත් වෙනවා. අප එකම මොහොතක එකම දිශාවක් බලාගෙන මේ ආහාර පිසීමේ කටයුත්ත ඒ වගේම ආහාර අනුභවය කරන කටයුත්ත කරනවා. මේක ලෝකෙ කිසිම රටක දකින්න
දකින්නට ලැබෙන්නේ නැති දෙයක්. රටක් ජාතියක් එක්සත් කරන මගුලක් හැටියට අපිට මේ අලුත් අවුරුද්ද සමරන්න පුළුවන් දෙයක්. අලුත් අවුරුදු නැකත් සීට්ටුව. යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ යාපනය සහ මහනුවර දිස්ත්‍රික්කවල සංචාරයන්හි නිරත වුණා. ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියේදී මියගිය සෙබළෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කිරීමටද මහනුවර කළ සංචාරය අතරතුරදී යුද හමුදාපතිවරයා පියවර ගත්තා. යුද හමුදා ක්‍රියාන්විත රාජකාරියේදී සිටියේදී මියගිය මහනුවර කුණ්ඩසාලේ දම්බරාව පිළවල ප්‍රදේශයේ පදිංචිව සිටි සෙබළෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් නව නිවසක් පරිත්‍යාග කිරීම යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. රුපියල් මිලියන 2ක වියදමින් මෙම නව නිවස යුද හමුදාවේ මැදිහත් වීමෙන් ඉදි කර තිබුණා. ශ්‍රී ලංකා යුද හමුදාවේ හෝ ත්‍රිවිධ හමුදාවේ මියගිය රණවිරුවන් වෙනුවෙන් කළ හැකි උපරිම සේවයක් අපි හැම අවස්ථාවකම ඉෂ්ට සිද්ධ කරන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම කුඩා දුවා දරුවන් දෙදෙනෙක් දුවලා දෙදෙනෙක් සහ මව පමණක් ඉතිරිව සිටී ඔවුන් වෙනුවෙන් ඉන්න නිවසක් ලබා දීම තමයි හමුදාවෙන් කරනු ලැබුවේ. ඉතින් ඊට අමතරව ඊට අවශ්‍ය අනෙකුත් උපකරණ භාණ්ඩ ලබා දීමටත් අපි කටයුතු කරනු ලැබුවා. ඊට අමතරව ඒ ළමයි දෙන්නටම අපි ශිෂ්‍යත්ව ලබා දුන්නා. වැඩිදුර අධ්‍යාපනය කරගෙන යාමට. දී අපි මෙහිදී පමණක් නෙමෙයි යාපනයේ සංචාරක නිරතර අතර යාපනයේ LTT ත්‍රස්තවාදීන් විසින් පුඩුකුඩු තුරුප්පුවේදී එල්ල කරන ලද ප්‍රහාරයකින් මියගිය පුද්ගලයෙක් සිවිල් දමිළ පුද්ගලයෙක් ඔහුගේ බිරිඳයි දරුවයි පමණයි. ඔවුන්ටත් හමුදාවෙන් මේ ආකාරයෙන්ම ශ්‍රමදායකත්වය සපයලා නිවසක් ලබා දීමට යාපනයේ අර්ධද්වීපයේදී කටයුතු කරනු ලැබුවා. ඉතින් යුද හමුදාව මානුෂික හමුදාවක් රටේ ඉන්න හමුදාව ඉන්නා වගේම අනිකුත් පුරවැසියන්ටත් හැකි උපරිමයෙන් උදව් උපකාර කිරීමට අපි කටයුතු කරනු ලබනවා. විරාමෙන් අනතුරු යාලේ අවධානය දේශීය පුවත් වෙත. සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීට වසර 2කට පමණ පෙර පාරිභෝගික සේවා අධිකාරිය විසින් රාජකාරියට බාධා කිරීමේ චෝදනා එල්ල කරමින් ඔහුට එරෙහිව ගොනු කළ නඩුවකට අදාළවයි. ඒ සමගින් තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම අරමුණු කරගනිමින් ත්‍රිරෝධ රථ සඳහා විශේෂ ආවරණ බෙදාදීමක් පසුගියදා සිදු කෙරුණා. සිය ආයතනය හා ගනුදෙනු කරන රටපුරා විසිරී සිටින ත්‍රිරෝධ රථ හිමියන් කොවිඩ් වසංගතයෙන් බේරා ගැනීම සඳහා මෙම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදය අනුගමනය කිරීම කමර්ෂල් ලීසිං ආයතනයේ තවත් සමාජ සත්කාරයක්ද වනවා. දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශයට ලද තොරතුරක් මත මාදුගම් රක්ෂිතයේ කඩුලාන පරිසරයට හානිවන අයුරින් නීති විරෝධීව පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වැඩලීමට ඊයේ මේ එකකේ සමත් වුණා. අලුත් අවුරුදු සමයේ අම්බලන්ගොඩ අවට ප්‍රදේශවලට අලෙවි කිරීම සඳහා මෙම මත්පැන් නිෂ්පාදනය කර ඇති බවටයි එහිදී අනාවරණය වුණේ. ඒ සමගින් ලයිව් ඇට් වේලාවට අවසන්. ඔබට සුබ දවසක්.